ආයුබෝවන් දරුවනේ අපි මේ වෙද්දි දැන් අපේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපි පරිමිතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එතෙන්දී අපි හඳුනාගත්තා කොහොමද පරිමිතිය කියන සංකල්පය සරල රේඛීය තල රූපයකට ඊළඟට වක්‍ර රේඛීය තල රූපයකට යොදාගන්නේ කියලා. ඊළඟ අපි අන්තිමට කතා කළා කේන්ද්‍රික ඛණ්ඩයක කොහොමද පරිමිතිය ගණනය කරන්නේ කියලා. එතකොට ඕගලන්ට ඒ කොටස් ටික මේ වෙද්දි මතක තියෙන්න ඕනේ හරියටම. එතකොට දැන් අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න මෙන්න මේ 6 වෙනි පාඩම සම්බන්ධයෙන්. ඒ තමයි දරුවෝ වර්ගඵලය කියන පාඩම තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඒකට හේතුව ඔයගොල්ලන්ට මතක ඇති අර පන්තිය පටන් ගනිද්දිම මම ඔයගොල්ලන්ට දුන්න අපේ ප්‍රශ්න පත්‍රය සැකසෙන ආකාරය. එතෙන්දී අපේ පළවෙනි ලකුණු 10ක ප්‍රශ්නය හැදෙන්නේ දරුවෝ පරිමිතිය සහ වර්ගඵලය කියන පාඩම් දෙකට අදාළව. ඒ නිසා අද දවසේ අපි වර්ගඵලය පාඩම සාකච්ඡා කරගමු. එතකොට අපිට අර සම්පූර්ණ කොටසක් අවසන් වෙනවා. එතකොට ඔයගලන්ට හොඳ කාලයක් ලැබෙනවා ඒ ගාන සඳහා සූදානම් වෙන්න. හරිද? දැන් ওই ලකුණු 10ක ගාන අපිට 10 වසරේ පළවෙනි වාර, දෙවෙනි වාර, තෙවන වාර සහ 11 වාර තුනෙත් ඊළඟට සාමාන්‍ය පෙළේ අනිවාර්ය ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට ලැබෙනවානේ. ඒතර අපිට හොඳ ලොකු කාලයක් ගන්න පුළුවන් ඔය ප්‍රශ්නය සඳහා සූදානම් වෙන්න. මොකද දැන් අපි ওই කොටස් 17ක් තියෙනවා කියලා කිව්වනේ ප්‍රධාන ප්‍රශ්න. ඕකෙන් 15ක් ලියන්න ඕනේ කියලා කිව්වනේ. ඒතකොට ඔය ඉගෙන ගන්න එක එක කාලවලනේ දරුවෝ. ඒතකොට පෙළක් පාඩම් තියෙනවා එක ළඟ යන්නේ. ඒ පාඩම් දෙකෙන්ම ලකුණු 10ක ප්‍රශ්න එනවා. එතකොට දැන් අපි ඒ වගේ පාඩම් කලින් ඉවර කරගත්තොත් අපිට හොඳ කාලයක් ගන්න පුළුවන් ඒකට සූදානම් වෙන්න. ඒතකොට කොහොමද දැන් මේ පාඩම ඉවරුනාට පස්සේ ඔයගලන්ට නිබන්ධනයේ දාලා තිනවා මම ওই විභාග මට්ටමේ ගැටලු ටිකක් අපි ඒ ටිකත් සාකච්ඡා කරගමු. හරි. එහෙනම් දරුවෝ ලියන්න අද දවසේ මාතෘකාව වර්ගඵලය කියලා. වර්ගඵලය. වර්ගඵලය. හරි. එතකොට දැන් ඔයගලන්ට මතක ඇති අපි 9 ශ්‍රේණියේදී වර්ගඵලය කියන මාතෘකාව යටතේ ගොඩක් දේවල් සාකච්ඡා කළා. හරිද? එතකොට ඇත්තටම 10 ශ්‍රේණිය වර්ගඵලය යටතේ අපිට කතා කරන්න තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියන ආකාරය ගැන පමණයි. නමුත් අර දැන් අපේ සටහන අපි ਸਰව සම්පූර්ණව ලියා ගන්න බෑ. මොකද මේ පාඩමත් දරුවෝ මේ ඉගෙන ගන්න අවසානම අවස්ථාව. ආය වර්ගඵලයක් ගැන අපිට ඉගෙන ගන්න නෑ. 11 දී කතා කරන්න තියෙනවා ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය ගැන. එච්චරම තමයි වර්ගඵලය කියලා දෙයක් ආය හමු වෙන්නේ. ඒ නිසා අපි මේ සටහන කම්ප්ලීට්ලි ලියාගමු අපි ඉගෙනගෙන තියෙන හැම දෙයක් ගැනම. මොකද දැන් අපි ඒ දේ ලියාගන්න එකේ වැදගත්කම දරුවෝ මේ පාඩම ප්‍රධාන ප්‍රශ්නයකට අරමුණු වෙන පාඩමක්. එතකොට සියල්ලම දැනන් සිටීම ඕනම ප්‍රශ්නයකට පිළිතුරු සපයීමට ගොඩක් උපකාරී වෙනවා. හරි? ඒ නිසා රයිට්. එහෙනම් අපි පටන් ගමු අද දවසේ පාඩම මෙන්න මෙහෙම අනුමාත්‍රිකාවකින්. දාගන්න දරුවෝ අනුමාත්‍රිකාවක් වර්ගඵලය යනු. වර්ගඵලය යනු. වර්ගඵලය යනු. හරි. එතකොට මොකක්ද වර්ගඵලයක් කියලා කියන්නේ? දරුවෝ වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපේ ගණිතයේ අර්ථ දක්වනවා වර්ගඵලය කියලා කියන්නේ යම් කිසි පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය කියලා. යම් කිසි පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය වර්ගඵලය කියලා අපි හඳුන්වනවා. එතකොට දැන් අපි මෙතෙන්දි කතා කරන්නේ නම් මෙතෙන්දි අපි කතා කරන්නේ සරල රේඛීය හෝ වක්‍ර රේඛීය තල රූපයක වර්ගඵලය ගැන. එතකොට ඕගොල්ලෝ දන්නවා මම පරිමිතිය පාඩමේදී ඕගොල්ලන්ට කියලා දුන්නා තල රූපයක් කියලා කියන්නේ කිසියම් තලයක ඒ කියන්නේ මතු පිටක අඳින ලද රූපයක්. එතකොට ඔය සමචතුරාස්‍ර ඍජු කෝණාස්‍ර ඊළඟට ත්‍රිකෝණ වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩ ඔය හැම එකක්ම අපි අඳින්නේ තලයකනේ. මම නම් අඳින්නේ වයිට් බෝඩ් එකේ. ඒතර ඕගොල්ලෝ අඳින්නේ පොතේ. අපි මේ හැමෝම අඳින්නේ යම්කිසි මතු පිටකනේ මේ රූප. එතකොට ඕවා තල රූපනේ. අපි කතා කරන්නේ තල රූපයක පැතිරී ඇති ඉඩ ප්‍රමාණය ගැන. එතකොට හරිම අර්ථ දැක්වීම තමයි දරුවෝ යම්කිසි පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය තමයි අපි හඳුන්වන්නේ වර්ගඵලය කියලා. එතකොට රූපයකට වර්ගඵලයක් තියෙනවා වගේම තමයි යම්කිසි වස්තුවක් ගත්තත් ඒ වස්තුවකටත් වර්ගඵලයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ ගෝලයක්. ගෝලය කියන ඝන වස්තුව ගත්තොත් එහෙම ඔය ගෝලයටත් තියෙනවනේ මතු පිට. එතකොට දරුවෝ ගෝලයටත් තියෙනවා වර්ගඵලයක්. අපි එව්වට කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය කියලා. පෘෂ්ඨ වර්ගඵලය. එතකොට ඝන වස්තුවකට අදාළවත් වර්ගඵලය කියලා එකක් තියෙනවා.
අපි මේ පාඩමේදී කතා කරන්නේ තල රූපයකට අදාළ වර්ගඵලය ගැන පමණයි. පැහැදිලිද? එහෙනම් කෙටියෙන් මතක තියාගන්න මෙහෙම යම්කිසි පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය, ඒක පැතිරිලා තියෙන සීමාවේ ඉඩ ප්‍රමාණය තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? වර්ගඵලය කියලා. එතකොට අපි සමචතුරස්‍රයක් ඇන්දොත් ඒ සමචතුරස්‍රය ගන්න ඉඩක් තියෙනවනේ. ඒ ඉඩට තමයි කියන්නේ යාගේ වර්ගඵලය. එතකොට අපි ඍජු කෝණාශ්‍රයක් ඇන්දොත් ඒ ඍජු කෝණාශ්‍රයට අයත් වෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවනේ නේද? අන්න ඒ ඉඩ ප්‍රමාණයට තමයි කියන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. එතකොට ඔය විදිහට අපි අඳින ඕනෑම රූපයකට යම්කිසි ඉඩක් අවශ්‍යයිනේ. අන්න ඒ ඉඩ ප්‍රමාණය, ඒ රූපයේ පැතිරිලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි හඳුන්වන්නේ මොකක් කියලාද? වර්ගඵලය කියලා. පැහැදිලිද? එතකොට මේ වර්ගඵලය මනින්න දරුවෝ වර්ගඵලය මනින්න වර්ග ඒකක තමයි භාවිතා කරන්නේ. වර්ගය කියලා හඳුන්වන්නේ දෙවෙනි බලයනේ. ඒ කියන්නේ දෙවෙනි බලයක් සහිත ඒකක තමයි අපි ගන්නෙ වර්ගඵලය ගණනය කිරීම සඳහා. දැන් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ. එහෙනම් අපි මිනුම් ගන්නේ සෙන්ටිමීටර වලින් නම් වර්ගඵලය ලැබෙන්නේ වර්ග සෙන්ටිමීටර වලින්. මිනුම් ගන්නේ මීටර් වලින් නම් වර්ගඵලය ලැබෙන්නේ වර්ග මීටර් වලින්. ඔය විදිහට යම්කිසි මිනුමක් අපි ගන්න ඒකකයේ වර්ග ඒකකය තමයි වර්ගඵලයේ ඒකක වෙන්නේ. පැහැදිලිද? එහෙනම් දැන් ඔලුවට දාගන්නවා අපි වර්ගඵලය කියලා කියන්නේ කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය. එතකොට වර්ගඵලය කියන එක අපිට ගණනය කරද්දී ඒකකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වර්ග ඒකක. ඒ කියන්නේ මනින ලද මිනුම් මැනපු ඒකකයේ වර්ග ඒකකය තමයි භාවිතා කරන්නේ. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි පාඩමේ ගණිතය කොටස් වලට යන්න කලින් ඔන්න ඔය අර්ථ දැක්වීම ටිකක් ලියාගෙන ඉමු. මේ මාතෘකාව යටතේ තරුවක් දාලා ලියන්න. කිසියම් පෘෂ්ඨයක් කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය පැතිරී ඇති ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය ලෙස හඳුන්වයි. එහි වර්ගඵලය ලෙස හඳුන්වයි. එහි වර්ගඵලය ලෙස හඳුන්වයි. වර්ගඵලය ලෙස හඳුන්වයි. ඊළඟ රෝලක් කරලා ලියන්න. වර්ගඵලයක් වර්ග ඒකක වලින් ගණනය කරයි. වර්ග ඒකක වලින් ගණනය කරයි. වර්ග ඒකක වලින් ගණනය කරයි. පාඩ පැනගිල්ල ලියා ගන්න මෙන්න මෙහෙම එකටම. එනම් මිනුම් ලබා ගන්නා ඒකකයේ වර්ගය මිනුම් ලබා ගන්නා ඒකකයේ වර්ගය
වරහන් ඇතුළේ ලියන දෙවෙනි බලය වර්ගය එහෙම නැත්නම් දෙවෙනි බලය වර්ගඵලයේ ඒකක වේ. 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 ඒ කියන්නේ දරුවෝ මෙහෙම දෙයක්. දැන් අපි වර්ගඵලයක් ගණනය කරද්දී අපිට මිනුම් අවශ්‍යයිනේ. මිනුම් ඕනේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. එතකොට මිනුම් අපි අරන් තියෙන්නේ සෙන්ටිමීටර් වලින් නම් වර්ගඵලය එන්නේ ඒකේ වර්ගය. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර වලින්. අපි මිනුම් අරන් තියෙන්නේ මීටර වලින් නම් වර්ගඵලයේ ඒකක එන්නේ වර්ග මීටර වලින්. ඔය විදිහට ඉතින් අපි කිලෝමීටර වලින් යම් තැනක ගත්තොත් මිනුම් වර්ගඵලය එන්නේ වර්ග කිලෝමීටර වලින්. ඔන්න ඔය විදිහට. හරි. ඔන්න ඔක ලියා ගන්න දැන් දරුවෝ. හරි. ඔන්න ඔක ලියා ගන්න දරුවෝ දැන් ඔතෙන්ට. හරි. ඕක ඕගොල්ලෝ දන්න දෙයක්. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේක ලියා ගන්න එක වැඩක් තියෙන දේ අපි දන්නවනේ. හැබැයි ඕගොල්ලෝ විභාගවලදී ඔය දන්න දේවල් හොඳට වරද්දනවා. හරිද? ඕන තරම් ඔය පේපර්ස් චෙක් කරද්දි මට අහුවෙලා තියෙනවා වර්ගඵලයේ ඒකකේ වර්ගය කියන එක නැහැ. හරි. ඒ නිසා ඕවත් දැනන් ඉන්න ඕනේ. right. එතකොට දරුවෝ දැන් යම්කිසි මිනුමක් අපි ගන්නවා නම් යම් ඒකකයකින් ඒ ඒකකයේම වර්ග ඒකකය තමයි වර්ගඵලයේ ඒකකය වෙන්නේ. හැබැයි ඔතෙන්දි තව විශේෂ දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි අපි ගාණක් හදද්දී අපි දැන් මිනුම් ගන්නවනේ. ඒ හැම මිනුමක්ම එකම ඒකකයෙන් ගන්න අපි වග බලා ගන්න ඕනේ. ඒකට හේතුව ඒකක සමාන නොවුනොත් වර්ගඵලයේ ඒකකය සඳහා ඒකකයක් ගණනය කරගන්න බැරුව වෙනවා. මොකද දැන් මිනුම ගන්න මොන ඒකකයෙන්ද? ඒකේ වර්ග ඒකකයනේ වර්ගඵලයේ ඒකකය වෙන්නේ. එතකොට මිනුම් එක ඒකක වලින් ගත්තොත් වර්ගඵලයට ඒකකයක් හදන්න බෑ. ඒ නිසා හැමතිස්සෙම මතක තියාගන්න යම් ගාණක් හදද්දී ඔයගොල්ලෝ මිනුම් ගන්න ඕනේ සෑම මිනුමක්ම මොකක් වෙන්න ඕනද? එකම ඒකකයෙන් වෙන්න ඕනේ. ඔය ගොඩක් ගණන් වල සාමාන්‍ය පෙළ මට්ටමේ මතක තියාගන්න මිනුම් වල ඒකක වෙනස් වෙන්න දෙනවා. ඒ කියන්නේ ළමයා මේක දන්නවද කියලා බලන්න. අපේ කට්ටිය ඉතින් කිසි ගැටලුවක් නැහැ. ඒකක බලන්නේ අංක විතරයි බලන්නේ. කීයද කියලා ගත්තා ගාණ හදලා දානවා. හරිද? අන්න ඒ වගේ මෝඩ වැඩ කරන ඕන තරම්. ඒ නිසා අන්න ඒ කාරණේත් අපි උතෙන්ට චුට්ටක් ලියාගෙන තියාගමු. මොකද ඒක මතක් වෙන්න ඕනේ. ගණන් හදද්දී හැම දෙයක්කුත් තියෙනවා කියලා. හරි? රතු පෑනෙන් ලියාගන්න මෙන්න මෙහෙම. වර්ගඵලයේ සෙවීමේදී වර්ගඵලයේ සෙවීමේදී වර්ගඵලය සෙවීමේදී ලබා ගන්නා සෑම මිනුමක්ම එකම ඒකකයෙන් ලබාගත යුතුය.
එකම ඒකකයෙන් ලබා ගත යුතුය. ලබාගත යුතුය. ලබාගත යුතුය. හරි. එහෙනම් දරුවනේ දැන් ඔය වර්ගඵලය ගැන කියද්දී මුලින්ම කියන්න තියෙන්නේ ඔන්න ඔය කොටස් ටික. හරිද? වර්ගඵලය කියන්නේ යම් දෙයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය. එතකොට යාව මනින්නේ වර්ග ඒකක වලින් මිනුම් ගන්න ඒකකයේ වර්ග ඒකකය තමයි එයාගේ මිනුම වෙන්නේ. නැත්තම් එයාගේ ඒකකය වෙන්නේ. හැබැයි මිනුම් ගනිද්දි මොකක් වෙන්න ඕනද? හැම මිනුමක්ම එකම ඒකකයෙන් වෙන්න ඕනේ. රයිට්. එහෙනම් ඊළඟ අනුමාත්‍රිකාවක් ගමු අපි. දැන් අපි හොයන්නේ තල රූප වල වර්ගඵලය කියලා මං කිව්වනේ. ඒ නිසා අනුමාත්‍රිකාවක් දාගන්න. තල රූපවල වර්ගඵලය. තල රූපවල වර්ගඵලය. තල රූපවල වර්ගඵලය. හරි. දැන් මෙතෙන්දි දරුවෝ අපි තල රූප 7ක වර්ගඵලය ගැන ඉගෙන ගන්නවා. තල රූප 7ක. ඒ තමයි සමචතුරාශ්‍රය, ඍජු කෝණාශ්‍රය, ත්‍රිකෝණය, ඊළඟට ගත්තාම සමාන්තරාශ්‍රය, ත්‍රපීසියම, වෘත්තය සහ කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට ඕකේ ඕගොල්ලන්ට මතක ඇති ඔය කේන්ද්‍රික ඛණ්ඩය හැර අනිත් සියලුම දේවල් ටික අපි 9 දී සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා දැන් මෙතෙන්දී අපි මේ සටහන ලියා ගනිද්දී ලොකුවට ඒ තල රූප වල වර්ගඵලය ගැන ගොඩාක් ගණන් හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එන්න පුළුවන් ගණන් ආකාරවලට අදාළව එක් ගානක් උදාහරණයක් විදිහට ලියාගෙන අපි ඒ ටිකේ කරුණු ටික සම්පූර්ණ කරගෙන අපේ අලුත් කොටසට ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන කොටසට යමු. හරි? රයිට්. එහෙනම් ලියා ගන්න ඉස්සෙල්ලාම අපිට තියෙන පළවෙනි තල රූපය තමයි සමචතුරාශ්‍රය. 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 මාතෘකාව ලියා ගන්නකො. එතකොට ඕගොල්ලෝ දන්නව දරුවෝ සමචතුරාශ්‍රයක මොකද වෙන්නේ? පැති හතරම සමානයි. පැති හතරම සමානයි. ඒ නිසා මෙයාට තියෙන්නේ එක මිනුමයි. ඒ දැන් පැති හතරම සමානයිනේ. එක මිනුමයි තියෙන්නේ. මොකක්ද තියෙන්නේ? පැත්තක දිග කියලා මිනුමක් විතරයි. පැත්තක දිගක් කියලා මිනුමක් විතරයි මෙයාට තියෙන්නේ. පැත්තක දිග විතරමයි. ඒ නිසා මෙන්න මේ පැත්තක දිග කියන මිනුම ඔස්සේ ගිහිල්ලා තමයි අපි මෙයාගේ වර්ගඵලය හොයාගන්නේ. හරිද? මොකද්ද සූත්‍රය? අපි නම ඉගෙන ගත්තා. සමචතුරාශ්‍රයක වර්ගඵලය සමානයි පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. මෙන්න මෙයා තමයි සමචතුරාශ්‍රයට අදාළව වර්ගඵලය හොයන සූත්‍රය. ඒතර දැන් කෙනෙක් බලන්න පුළුවන් අපි මෙවුවා දන්නවනේ ආයෙ ලියා ගන්නම ඕනේද කියලා. මෙහෙමයි දරුවෝ. මෙවුවා සාමාන්‍ය පෙළ මට්ටමේ ගණන් වල යොදා ගන්නවා. හරිද? දැන් අපි ගත්තොත් එහෙම 2013 සාමාන්‍ය පෙළ ගාන දීලා තියෙන රූප සටහනේ සමචතුරාශ්‍රයක් යොදාගෙන තියෙනවා. හරිද? ඒ හින්දා මෙවුවා ගණන් වල යෙදෙනවා. කොච්චර පොඩි කරුණු වුණත්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මොකක් කරනවද? හරියටම වරද්දලක් දානවා. හරිද? ඒ නිසා මෙවුවා අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? හරියටම දැනන් ඉන්න ඕනේ. ඒ හින්දා අපි පොඩි සටහනක් ලියාගෙන යමු ඉස්සරහා කරුණු වලට. හරි. සමචතුරාශ්‍රය කියලා ලිව්වනේ. තරුවක් දාලා ලියන්න මෙන්න මෙහෙම. සමචතුරාශ්‍රයක පැති හතරම සමාන නිසා
සමාන නිසා ඊට ඇත්තේ එක් මිනුමකි. ඊට ඇත්තේ එක් මිනුමකි. එක් මිනුමකි. එනම් පැත්තක දිගක් පමණි. එනම් පැත්තක දිගක් පමණි. එනම් පැත්තක දිගක් පමණි. right. මෙයාට තියෙන එක මිනුමයි දරුවෝ. ඒ කියන්නේ පැත්තක දිග කියලා දෙයක් විතරයි මෙයාට තියෙන්නේ. හේතුව පැති හතරම සමාන නිසා. right. ඔන්න ඔය රූප සටහන ඇඳලා මෙයාගේ සූත්‍රය ලියා ගන්න. දැන් ওই සූත්‍ර ඔයගොල්ලෝ දන්නවා හොඳටම. හරිද? අපි කරන්නේ මේ මතක් කර ගැනීමක් විතරයි. හරි. සමචතුරාශ්‍රයක් ඇඳලා පිළිවෙලට ඉස්සරහින් ලියා ගන්න වර්ගඵලයේ සමානයි පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. වීඩියෝ එක ටික කරන අතර කරලා තමුන්ට අවශ්‍ය කාලේ අරන් ඕක ලියාගෙන ඉන්න දරුවෝ. right. අපි දැන් මෙතනට හදමු උදාහරණ 3ක්. ඒ හොඳටම ප්‍රමාණවත්. මම එකිනෙකට වෙනස් ගණන් 3ක් ගන්නම්. හරිද? අපි මේ ගණන් 3 උදාහරණ විදිහට උතනට හදමු. ලියන්න පළවෙනි ගාන උදාහරණ අංක 1. පැත්තක දිග සෙන්ටිමීටර් 14ක් වන පැත්තක දිග සෙන්ටිමීටර් 14ක් වන පැත්තක දිග සෙන්ටිමීටර් 14ක් වන සමචතුරස්‍රයක වර්ගඵලය සොයන්න. සමචතුරස්‍රයක වර්ගඵලය සොයන්න. සමචතුරස්‍රයක වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. හරි. උත්තරයක් ගන්න බලන්න. හරිද? බොහොම ලේසියිනේ නේද? දැම්ම වර්ගඵලය සමානයි. මොකද කරන්න ඕනේ? පැත්තක දිගෙන් ගුණ කරන්න ඕනේ. එතකොට ඔය ගානේ කියනවා කීයද පැත්තක දිග? සෙන්ටිමීටර් 14යි කියලා. එහෙනම් අපි දානවා සෙන්ටිමීටර් 14 ගුණ කිරීම සෙන්ටිමීටර් 14.
එතකොට 14 වරක් 14 එනවා 196ක්. 196යි සෙන්ටිමීටර් කියලා එනවා. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර් කියලා එනවා ඒකකය. වර්ග සෙන්ටිමීටර් කීයද? 196ක් වෙනවා. 196යි. හරි. එහෙනම් ලියා ගන්න ඊළඟට උදාහරණ අංක 2. උදාහරණ අංක 2 ලියන්න මෙහෙම. පරිමිතිය මීටර් 48ක් වන මීටර් 48ක් වන සමචතුරස්‍රාකාර ඉඩමක වර්ගඵලය සොයන්න. right. ගන්න බලන්න පිළිතුර. හරිද? දොර කෙනෙක්ට මන් දෙන වෙලාව මදි නම් දරුවෝ වීඩියෝ එක නතර කරලා ගාන හදලා සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. දොර දැන් මේකේ කියනවා සමචතුරස්‍රයක පරිමිතිය කීයක්ද? මීටර් 48ක්ලු. මීටර් 48යි. කියන සමචතුරස්‍රාකාර ඉඩමක් තියෙනවා. මේකේ පරිමිතිය මීටර් 48යි. දැන් පරිමිතිය කියන දේ ගැන ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඒතර පරිමිතිය කියන්නේ මොකක්ද? යම්කිසි තල රූපයක වටේ දිගෙහි එකතුව. එතකොට වටේම දිග කීයද? 48යි. දැන් දරුවෝ සමචතුරස්‍රයක පැත්තක දිග ඕනේනේ වර්ගඵලය ගණනය කරන්න නම් නේද? පැත්තක දිග ඕනේ. මොකද වර්ගඵලය එන්නේ පැත්තක දිගෙන් ගුණ කළාම. එතකොට දැන් අර ගානවත් කියවන්නේ නැතුව නිකම්ම 40 දැක්ක ගමන් 40 ගුණ කිරීම 48 ගුණ කිරීම 48 කියලා එහෙම ගන්නෙ නැහැ. 48 කියලා දුන්නේ පරිමිතිය. පැත්තක දිග එහෙම නෙවෙයි. එහෙනම් මොකද කරන්නේ? ඉස්සෙල්ලාම ඔය පරිමිතියෙන් හොයාගන්න පැත්තක දිග. එතකොට එහෙනම් අපි දානවා වාක්‍යයක් පැත්තක දිග. එතකොට කොහොමද පැත්තක දිග කියන එක හොයාගන්නේ? සමචතුරස්‍රයකට තියෙනවා පැති කීයක්ද? පැති 4ක් තියෙනවා. ඔය හතරම සමානයි. එතකොට අපිට ඔය ගානේ කියනවා මේ පරිමිතිය 48යිලු. ඒ කියන්නේ මේ පැති හතරම එකතු කළොත් කීයද? 48ක්. එතකොට දැන් ඔය ඔතන 4 දෙනෙක් ඉන්නවනේ. 4 දෙනාමනේ 48ක් වෙලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් එකක අගය හොයන්න මොකක් කරලාද? 48 කීයෙන් බෙදලාද? 4ෙන් බෙදලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම පැත්තක දිග හොයා ගන්නවා. පැති හතරම 48ක් නිසා එක පැත්තක් හොයන්න 48 බෙදනවා කීයෙන්ද? 4ෙන්. එතකොට එනවා දරුවෝ 12යි කියලා උත්තරේ මොනවා වලින්ද? මීටර් වලින්. එහෙනම් ඔන්න තියෙනවා පැත්තක දිග. දැන් අපිට යන්න පුළුවන් වර්ගඵලයට. එතකොට වර්ගඵලය සමානයි පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිගනේ. එතකොට පැත්තක දිග 12යි. එහෙනම් 12 වරක් 12. 12 වරක් 12. එතකොට එනවා 12 වරක් 12 කීයද? 144යි. 144යි. එතකොට ඒකකය මීටර්. එහෙනම් වර්ගඵලයේ ඒකකය මොකක් වෙන්න ඕනද? වර්ග මීටර වෙන්න ඕනේ. වර්ග මීටර. එතකොට දැන් හැමතිස්සෙම ඔළුවේ තියාගන්න දරුවෝ මෙහෙම දෙයක්. දැන් තමුන් පාඩම් කරනකොට පාඩම් කරගන්න මෙහෙමයි. වර්ගඵලය හොයන්න නම් සමචතුරස්‍රයක පැත්තක දිග කියන මිනුම අත්‍යවශ්‍යයි. එතකොට ගානේ මොනවද දුන්නත් වැඩක් නැහැ. පැත්තක දිග කියන එක හොයාගන්න ඕනේ. ඒතර පැත්තක දිග දන්නවනම් වර්ගඵලය හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් වර්ගඵලය එනවා 144යි වර්ග මීටර කියලා. ඊළඟ ලියන අවසාන උදාහරණය මෙන්න මෙහෙම. වර්ගඵලය
වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100ක් වන වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100ක් වන වර්ග සෙන්ටිමීටර් 100ක් වන වර්ග සෙන්ටිමීටර් 100ක් වන සමචතුරස්‍රයක වර්ග සෙන්ටිමීටර් 100ක් වන සමචතුරස්‍රයක පැත්තක දිග සොයන්න සමචතුරස්‍රයක පැත්තක දිග සොයන්න පැත්තක දිග සොයන්න පැත්තක දිග සොයන්න හරි ඔන්න ඔය ගාන හදන්න බලන්න ඔක ටිකක් විශේෂ හොඳ ගානක් වර්ගඵලය දීලා අහනවා පැත්තක දිග හරිද දැන් අපිට දෙනවා සමචතුරස්‍රාකාර රූපයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100යිලු පැත්තක දිග අහනවා පැත්තක දිග අහනවා එතකොට දරුවෝ තේරුම් ගන්න දැන් වර්ගඵලය දීලානේ පැත්තක දිග අහන්නේ එතකොට පැත්තක දිග කියන කෙනා අපි දන්නේ නැහැ එහෙනම් දැන් මිනුමක් දන්නේ නැහැ ඔය මිනුමක් දන්නේ නැති ඕනම අවස්ථාවක අපිට කරන්න පුළුවන් දේ තමයි ඒ මිනුම සඳහා ගන්න අඥාත පදයක් මිනුම සඳහා අඥාත පදයක් ගන්න. දැන් මම මේ කතා කරන්නේ හැම ගානකටම අදාළව වර්ගඵලය දීලා මිනුමක් අහන ඕනම තැනක ලේසිම වැඩේ තමයි ඒ අහන මිනුමට ගන්න අඥාත පදයක්. මම ගන්නවා පැත්තක දිග A කියලා. එතකොට දැන් අපි දන්නවා ගාන හදද්දී මේ සමචතුරස්‍රයේ වර්ගඵලය හොයාගන්න ඕනේ නම් මම කරන්න ඕනේ පැත්තක දිග ගුණ කරන්න ඕනේ පැත්තක දිගින්. ඕකනේ සූත්‍රය. දැන් දරුවෝ මෙතෙන්ට ආදේශ කරගන්නවා අපි. ඒතර වර්ගඵලය දීලා තියෙනවා කොච්චරක්ද? වර්ග සෙන්ටිමීටර් 100යි කියලා. එතකොට පැත්තක දිග ගත්තා A කියලා. එහෙනම් එතෙන්ට ආදේශ වෙනවා A ගුණ කිරීම නැවතත් පැත්තක දිගනේ A කියලා. එතකොට බලන්න 100 සමානයි A ගුණ කිරීම A කියන්නේ 2යි එහෙම නෙමෙයි. A ගුණ කිරීම A එතකොට එන්නේ දර්ශකයක් විදිහට. A එකතු කිරීම A නම් 2යි A. එතකොට මෙතන හැදෙනවා A වර්ගයක්. එතකොට මතක තියාගන්න දරුවෝ ඕනම තැනක දැන් ඉස්සෙල්ලා අපි පරිමිතියදිත් මේක කතා කළා ඕනම තැනක මෙන්න මේ වර්ගයක් ඉවත් කරන්න නම් මොකක් ගන්න ඕනද? වර්ග මූලයක් ගන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ මේකේ දෙපැත්තම ගන්නවා වර්ග මූලය. අපිට තියෙන දෙවෙනි පාඩම වර්ග මූලය. අපි මේ පාඩමෙන් පස්සේ ඒක කතා කරමු. මෙතනත් ගන්නවා වර්ගමූලය මෙතනත් ගන්නවා වර්ගමූලය. එතකොට මෙතන නම් වර්ගයට මූලය කැපිලා ඉවත් වෙනවා දරුවෝ. එතකොට එනවා උත්තරයක් A සමානයි 100 වර්ගමූලය කීයද 10යි. එතකොට දරුවෝ මේකේ වර්ගඵලය දුන්නේ වර්ග සෙන්ටිමීටර නිසා මිනුම සෙන්ටිමීටර වෙන්න ඕනේ. එහෙනම් පැත්තක දිග කියන්න පුළුවන් කීයයි කියලාද? සෙන්ටිමීටර් 10යි කියලා ගන්න පුළුවන්. සෙන්ටිමීටර් 10යි කියලා. හරි රයිට් එහෙනම් ඔන්න තියෙනවා සමචතුරස්‍රයකට අදාළව වර්ගඵලය හොයන විදිය සහ වර්ගඵලය දීලා තියෙද්දි පැත්තක දිග හොයන විදිය. ඒතර ගොඩක් වෙලාවට ඔය කාරණා දෙකනේ වෙන්න පුළුවන් දරුවෝ රූපයක් දීලා එක්ක වර්ගඵලය අහන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ගඵලය දීලා මිනුම අහන්න පුළුවන්. හරිද? ඔන්න අපි උදාහරණ තුනක් හැදුවා. ඒතර ඊට වඩා උදාහරණ මම 9 ශ්‍රේණියේදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි ඉතින් එක ගානකට දැන් එක උදාහරණයක් ප්‍රමාණවත් දරුවෝ මොකද මේවා අපිට ගොඩක් දේවල් මතක නිසා. හරි? රයිට්. අපි එහෙනම් යමු අපේ දෙවෙනි තල රූපයට ලියා ගන්න අංක 2 ඍජු කෝණාශ්‍රය.
අංක 2 ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. right ලියාගන්න මාතෘකාව. හරි. දැන් තව දෙයක් කියන්න ඕනේ අර අන්තිමට හදපු ගාන තියෙන දරුවෝ ඒකේ පැත්තකදී ගහන්නේ වර්ගඵලය දීලානේ. ඒ නිසායි අපිට සිදුුනේ වර්ග මූලයක් ගන්න. හරිද? ගොඩක් තැන්වල මම දකින දෙයක් තමයි ওই සමචතුරස්‍රයක වර්ගඵලය දීලා ඇහුවොත් එහෙම මේ පැත්තක දිග අපේ කට්ටිය හතරෙන් බෙදනවා. හරිද? අපේ කට්ටිය හතරෙන් බෙදනවා. හතරෙන් බෙදලා උත්තර දානවා. හරිද? ඒ පරිමිතිය දුන්නොත් පැත්තක දිග හොයන්න පුළුවන් හතරෙන් බෙදලා. මතක තියාගන්න වර්ගඵලයේදී හැම බෑ. වර්ගඵලයේදී අනිවාර්යෙන් මොකක් ගන්න ඕනද? වර්ග මූලයක් ගන්න ඕනේ. හරි. දැන් අපි කතා කරමු ඍජු කෝණාශ්‍රය ගැන. එතකොට දැන් ඍජු කෝණාශ්‍රය කියලා කියන්නේ ඕගොල්ලෝ මුලින්ම ඉගෙනගත්තු තල රූපයේ වර්ගඵලය හොයන්න. ඇත්තටම ඍජු කෝණාශ්‍රයයට පස්සේ තමයි සමචතුරාශ්‍රය ගැන ඉගෙන ගන්න ඕගොල්ලෝ හතර ශ්‍රේණියේදී. කමන්නේ අපි සමචතුරාශ්‍රය මුලින් කතා කරලා දැන් කතා කරමු ඍජු කෝණාශ්‍රය ගැන. ඒතර ඕගොල්ලෝ දන්නවා ඍජු කෝණාශ්‍රයක සම්මුඛ පැති සමානයි. ඒ කියන්නේ මේ දුරට මේ දුර සමානයි, මේ දුරට මේ දුර සමානයි. ඒ කියන්නේ ඍජු කෝණාශ්‍රයක් ගත්තොත් එයාට තියෙනවා මිනුම් දෙකක්. එතකොට මේ වගේ මිනුමක් තියෙනවා. අපි ඒ මිනුමට කියනවා ඍජු කෝණාශ්‍රයක දිග කියලා. ඊළඟට මේ වගේ පැති දෙකක් තියෙනවානේ. ඔය මිනුමක් තියෙනවා. එතකොට ඒකට කියනවා අපි ඍජු කෝණාශ්‍රයේ පළල කියලා කියනවා. දැන් දරුවෝ මිනුම් දෙකක් තියෙනවානේ. මෙතෙන්දී මේ මිනුම් දෙක භාවිතා කරලා අපි ගන්නවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කොහොමද එන්නේ? මේක නම් ඉතින් ඔයගොල්ලන්ට හොඳටම පාඩම්. වර්ගඵලය සමානයි මොකක්ද? දිග ගුණ කිරීම පළල කියලා. දිග ගුණ කිරීම පළල. right. ඔන්න ඔහොම. පැහැදිලිද? right. අපි ලියාගමු පොඩි සටහනක්. ලියන්න මෙහෙම. ඍජු කෝණාශ්‍රයකට ඍජු කෝණාශ්‍රයකට ඍජු කෝණාශ්‍රයකට ඍජු කෝණාශ්‍රයකට ප්‍රධාන මිනුම් දෙකකි. ප්‍රධාන මිනුම් දෙකකි. ප්‍රධාන මිනුම් දෙකකි. ප්‍රධාන මිනුම් දෙකකි. ඒවා නම් දිග හා පළල වේ. ඒවා නම් දිග හා පළල වේ. දිග හා පළල වේ. දිග හා පළල වේ. පැහැදිලිද? මෙයාට මිනුම් දෙකක් තියෙනවා. right. එහෙනම් දරුවෝ දැන් ලියා ගන්න ඔන්න ඔය බෝඩ් එකේ දක්වලා තියෙන සූත්‍රය රූප සටහනක් ඇඳලා මිනුම් දෙක ලකුණු කරලා ලියා ගන්න. දැන් වීඩියෝ එක ටික කරන අතර කරලා තමුන්ට අවශ්‍ය තරම් වෙලාව අරගෙන ඕක පැහැදිලිව හරිද? අඩි රූලක් තියලා ලස්සනට ඍජු කෝණාශ්‍රයක් ඇඳලා මිනුම් ටික ලකුණු කරලා වෙනම පාටකින් සූත්‍රය ලියා ගන්න. හරි නේද? right. දැන් අපි මෙතෙන්ටත් කතා කරමු දරුවෝ උදාහරණ දෙකක්. හරි? උදාහරණ දෙකක් කතා කරගමු. නැත්නම් උදාහරණ තුනකට යන් ඉස්සෙල්ලා උදාහරණ තුනක් ලිව්වනේ. හරි. උදාහරණ තුනක් අපි හැම ගානකටම හදමු. උදාහරණ තුනක් එහෙනම් මෙතෙන්ටත් අපි සාකච්ඡා කරගමු. ඊළඟට
අපි යමු ඊළඟ තල රූපයට. හරි? ලියන්න උදාහරණ අංක 1. උදාහරණ අංක 1. දිග සෙන්ටිමීටර් 12ක් සහ දිග සෙන්ටිමීටර් 12ක් සහ දිග සෙන්ටිමීටර් 12ක් සහ පළල සෙන්ටිමීටර් 6.5ක් වූ පළල සෙන්ටිමීටර් 6.5ක් වූ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය සොයන්න. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය සොයන්න. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය සොයන්න. right මුලින් මොන්න ඔය ගාන හදන්න දරුවෝ. හරි නේද? එතකොට දැන් බලන්න අපෙන් අහනවා වර්ගඵලයක් ඍජු කෝණාශ්‍රයකට අදාළව. ତර වර්ගඵලය ගන්න දිග ගුණ කිරීම පළලින්. දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 12යි, පළල දීලා තියෙනවා 6.5යි. දැන් ඔය ගාන මං චුට්ටක් ගත්තේ ඔය දශම වලට සමහරු බයයිනේ. දශම වලින් ගණන් හදන්න බයයි. අරද දශම වලදී මොකද කරන්නේ? දශම නොසලකා හැරලා ಗುಣ කරලා තිබ්බ දශම ස්ථාන ගාන ඉවත් කරගන්න පිළිතුරේ. හරි. එතකොට අපි කරන්නේ 6.5 ಗುಣ කරනවා 12න්. දශම තිත නොසලකා හැරලා ಗುಣ කරමු. 12 වරක් 5 60යි. බිංදුව දැම්මා 6ක් ඉතුරුයි. 12 වරක් 6 72යි. 72යි ඉතුරු 6යි 78යි. දශම ස්ථාන එකක් තිබ්බා. දැන් දශම එකක් අග ඉඳන් අයින් කරගන්නවා. උත්තරේ 78.0යි. ඉතින් දශම බිංදුවක වටිනාකමක් නැහැ. අපිට කෙලින්ම ගන්න පුළුවන් වර්ග සෙන්ටිමීටර් 78යි කියලා. වර්ග සෙන්ටිමීටර් 78යි. right. ඊළඟට ලියන්න උදාහරණ අංක 2. උදාහරණ අංක 2. ඍජු කෝණාශ්‍රයක ඍජු කෝණාශ්‍රයක ඍජු කෝණාශ්‍රයක පරිමිතිය ඍජු කෝණාශ්‍රයක පරිමිතිය ඍජු කෝණාශ්‍රයක පරිමිතිය සෙන්ටිමීටර් 36කි. සෙන්ටිමීටර් 36කි. සෙන්ටිමීටර් 36කි. එහි දිග සෙන්ටිමීටර් 10ක් නම් එහි දිග සෙන්ටිමීටර් 10ක් නම් එහි දිග සෙන්ටිමීටර් 10ක් නම් වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. right. ඔය ගාන හදන්න දරුවෝ පුළුවන්. පරිමිතිය පාඩමේදී කියලා දුන්නා. ඔය වගේ දෙයකද මිනුම හොයාගන්න විදිය ඊළඟට වර්ගඵලය හොයාගන්න දැන් පුළුවන්. යම් කාලයක් ගන්නද? ඔකට යම් කිසි කාලයක් අවශ්‍යයිනේ. වීඩියෝ එක නතර කරලා ගාන හදලා ඊළඟට සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න.
හරිද? දැන් මේ ගාන හදද්දී ඕගලන්ට කියනවා ඍජු කෝණාශ්‍රයක පරිමිතිය 36යිලු. ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය 36යි. දිග 10යි. අපෙන් අහනවා වර්ගඵලය කීයද කියලා. එතකොට ඕගොල්ලෝ දන්නවා දැන් දරුවෝ වර්ගඵලයක් ඕනනම් ඍජු කෝණාශ්‍රයක අනිවාර්යෙන් දිග සහ පළල ඕනේ. දිගයි පළලයි කියන දෙන්නම ඕනේ. එතකොට දැන් දිග දන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මොකද්ද ප්‍රශ්නේ? පළල දන්නේ නැහැ. පළල දන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම මොකක් කරගන්න ඕනද? ඉස්සෙල්ලාම පළල හොයාගන්න ඕනේ. පළල හොයාගන්න ඕනේ. එතකොට දැන් මෙන් බලන්න අපිට කියන්නේ ඍජු කෝණාශ්‍රයක් ගැනනේ. එතකොට මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය කියලා කියන්නේ මේකේ මේ පැති හතරෙම දිගේ එකතුව 36ක් කියලා දෙනවා. මේ පැති හතරම එකතු කළොත් 36යිලු. එතකොට දිග 10යි කියලා කියනවනේ. දිග කියන්නේ මෙන්න මේ මිනුමනේ. එහෙනම් ඔය මිනුම 10යි. ඒතර ඔය ටික 10යි නම් ඒ දිගට මේ දිගත් සමානයිනේ. ඔය ටිකත් 10යි. දැන් අපි හොයාගන්න ඕනේ ඉස්සෙල්ලාම පළල කීයද කියලානේ. ඒතර තේරුම් ගන්න පළලවල් දෙකක් තියෙනවා. පළලවල් දෙකක්. එතකොට මේ හතරම 36 නම් මේ පැත්ත 10යි මේ පැත්ත 10යි 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 කීයද 20යි. ඉස්සෙල්ලාම අපිට ඔය 36න් දිග කියන කොටස ඉවත් කරගන්න පුළුවන්. දිග කියන කොටස ඉවත් කරනවා. හරි. එතකොට දැන් මම හොයන්න යන්නේ කාවද මේ? මුලින්ම වර්ගඵලය හොයන්න බෑනේ. වර්ගඵලය හොයන්න පළල ඕනේනේ. පළල තමයි මේ හොයාගන්න යන්නේ. එතකොට පැති හතරම 36යි. පැති හතරම 36යි. ඒකෙන් පැති දෙකක් 10 බැගින් වෙනවා. ඒ කියන්නේ 10යි 10යි කීයද 20යි. එහෙනම් මේ 36න් ඉස්සෙල්ලාම දරුවෝ 20ක් අඩු වෙන්න ඕනේ. එහෙම නේද? 20ක් අඩු වෙන්න ඕනේ. එතකොට ඉතුරු වෙන්නේ මෙන්න මේ පළල පැති දෙකේ දිගනේ. හරිද? පළල පැති දෙකේ දිග තමයි ඉතුරු වෙන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් 36න් 20ක් ගියොත් තව කීයක් ඉතුරුද? තව 16ක් ඉතුරුයි. ඒ 16 කියලා කියන්නේ මේ පළල පැති දෙකේ එකතුව වෙන්න එපා. මොකද මේ පැති හතරම එකතු වෙලානේ 36 හැදිලා තියෙන්නේ. එතකොට අපි මේ දෙන්නම ඉවත් කරගත්තට පස්සේ ඉතුරු වෙන්න ඕනේ මේ දෙන්න. එහෙනම් මේ දෙන්නම 16. එතකොට දරුවෝ එක්කෙනෙක් බලන්න නම් මොකක් කරන්න වෙනවද? ඒන උත්තරේ දෙකෙන් බෙදා ගන්න වෙනවා. එහෙනම් මේන උත්තරේ අපිට ආයෙ බෙදන්න වෙනවා කීයෙන්ද? දෙකෙන්. එතකොට මෙතනින් එන්නේ 16ක් 16 දෙකට බෙදුනොත් කීයද? 8යි. එහෙනම් මේ ඍජු කෝණාශ්‍රයේ පළල එනවා 8යි කියලා. දැන් ගන්න වර්ගඵලය. මොකද අපි දැන් දිගත් දන්නවා පළලත් දන්නවා. එහෙනම් වර්ගඵලය සමානයි දිග සෙන්ටිමීටර 10යි ගුණ කිරීම පළල සෙන්ටිමීටර කීයද? 8යි. 10 වරක් 8 80යි. එහෙනම් එනවා වර්ග සෙන්ටිමීටර කීයද? 80යි කියලා වර්ගඵලය. පැහැදිලිද? රයිට්. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. මේ ගණන් දරුවෝ ඕගොල්ලෝ තනියෙන් හදන්න ඕනේ අනිවාර්යයි ඒක. හරිද? ඒකට හේතුව තමයි දැන් ඕගොල්ලන්ට ප්‍රධාන ප්‍රශ්න වලට ආවම තේරෙයි. හරිද? මේ කොටස් මේ අණු කොටස් සාකච්ඡා කරලා තියෙන එක කොච්චර වටිනවද කියලා. හරි? ඒ හින්දායි කියන්නේ පුළුවන් තරම් තනියෙන් උදාහරණ හදන්න ඊළඟට සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. හරි? ලියා ගන්න අන්තිම උදාහරණය මේ ගණන් විශේෂයට ඍජු කෝණාශ්‍රයට වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 120ක් වන වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 120ක් වන වර්ග සෙන්ටිමීටර් 120ක් වන ඍජු කෝණාශ්‍රයක වර්ග සෙන්ටිමීටර් 120ක් වන ඍජු කෝණාශ්‍රයක පළල සෙන්ටිමීටර් 8කි. පළල සෙන්ටිමීටර් 8කි. පළල සෙන්ටිමීටර් 8කි. එහි දිග සොයන්න. එහි දිග සොයන්න. එහි දිග සොයන්න. එහි දිග සොයන්න. හරි. දැන් දරුවෝ කියනවා වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 120යි පළල 8යි. ඔයගොල්ලන් අහනවා දිග කියන මිනුම. හරි? දැන් ඉස්සෙල්ලා මම ගාණක් හතර පෙන්නුවානේ. සමචතුරස්‍රයට දාලව ක්‍රමයේ කියවුවානේ.
හරි දැන් හදන්න බලන්න ওই ගාන. right. දැන් ඔය ගානේ අපෙන් අහන්නේ වර්ගඵලය දීලා ඊළඟට පළල දීලා දිගනේ. ඒ කියන්නේ මිනුමක් අහන්නේ වර්ගඵලය ඇසුරින්. ඒතර අපි දන්නවා ඍජු කෝණාශ්‍රයකට අදාළව වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම මොකෙන්ද? පළලෙන්. ඒතර මම ඉස්සෙල්ලත් ඕගලන්ට කිව්වා මේ වගේ ගණන් වල වර්ගඵලය දීලා මිනුමක් අහන තැන්වල අපිට කරන්න පුළුවන් ලේසිම දේ තමයි නොදන්නා මිනුම සඳහා ගන්න අඥාත පදයක්. දැන් ඕකේ කියනවා ඍජු කෝණාශ්‍රයක පළල සෙන්ටිමීටර 8යිලු. පළල 8යි දිග සඳහා තමයි උත්තරයක් ඉල්ලන්නේ. ඒතකොට දිගන දන්නේ නැති මිනුම නොදන්නා මිනුම වෙන්නේ. අපි ගමු අඥාතයක්. මම ගන්නවා x කියලා. එතකොට දැන් දාන්න ආදේශයක්. එතකොට අපිට දීලා තියෙනවා ගානේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 120යි. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කීයද? 120යි. ඊළඟට දැන් ඒකක අපි අයින් කරගමුකෝ ගාන හදන්න. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 120යි. දිග දන්නේ නැහැ. දිගට අඥාතයක් දැම්ම x. පළල දෙනවා 8යි කියලා. ඒතර අන්න අපිට එනවා 120 සමානයි x ගුණ කිරීම 8. දැන් ඕගොල්ලෝ සමීකරණ කියන දේවල් ඉගෙනගෙන තියෙනවා. දැන් මට ඕනේ x කියන අඥාතය හොයාගන්න නම් ඕගොල්ලෝ දන්නවා මම මේ ගුණ කිරීම 8 මෙතනින් ඉවත් කරගන්න ඕනේ. ඒතර ගුණ කිරීම 8ක් ඉවත් කරගන්න නම් සමීකරණයක මොකද කරන්නේ? බෙදීම 8ක් යොදනවා. බෙදීම 8ක්. අන්න එතකොට ගුණ කිරීම 8ට බෙදීම 8 සුළු වෙලා x කියන අඥාතය ඉතුරුයි. එතකොට 120 8ෙන් බෙදෙනවා. ඒතර 120 8ට බෙදුනොත් 12ට 8 1යි 4ක් ඉතුරුයි 40ට 5යි. එතකොට මේ x කියලා ආවේ දිග. එතකොට ඒකකය දානවා සෙන්ටිමීටර්. මොකද මිනුම් තියෙන්න ඕනේ එකම ඒකකෙන්නේ. මෙයා සෙන්ටිමීටර් නම් මෙයත් සෙන්ටිමීටර්. එහෙනම් කීයද දිග? දිග එනවා සෙන්ටිමීටර් 15යි. ඉතින් දරුවෝ ඕනම තැනක වර්ගඵලය දීලා මිනුමක් ඇහුවොත් ඔන්න ඔය දේ තමයි කරන්න තියෙන්නේ. පැහැදිලිද? right. එහෙනම් අපි යමු ඊළඟට අංක 3 තුන්වෙනි තල රූපය ගැන සාකච්ඡා කරන්න. ලියන අංක 3 ත්‍රිකෝණය. 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 right. දැන් ඕලන මතක ඇති අපි 9 කතා කරද්දිත් මම කිව්වා මේ අනිත් තල රූප වගේ නෙමේ දරුවෝ ත්‍රිකෝණය කියන කෙනා විශේෂයි. ඒකට හේතුව මේ ත්‍රිකෝණ විවිධ හැඩවලට අඳින්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ මහා කෝණී ත්‍රිකෝණයකට වඩා වෙනස් හැඩයක් ගන්න කෙනෙක්. එතකොට ওই දෙන්නටම වඩා වෙනස් කෙනෙක් ඉන්නවා ඍජු කෝණී කියලා. එතකොට ඔහොම කෝණ අණුව ත්‍රිකෝණ වර්ග වෙනවා. ඊළඟට පාද අණුව සමපාදකීයයි, සමද්විපාදකීයයි, විෂමපාදකීයයි. ඔය විදිහට ත්‍රිකෝණ එක එක වර්ග තියෙනවානේ. හරිද? එක එක වර්ග. අන්න එතකොට දරුවෝ මේ ත්‍රිකෝණයකට මිනුමක් ගනිද්දී ඔය දිග පළල වගේ මිනුම් අපිට භාවිතා කරන්න බෑ. හේතුව හැඩය වෙනස් වෙනවනේ. එතකොට ඒ සෑම හැඩයකටම, ඒ කියන්නේ හැඩය වෙනස් වුණාට හැදෙන හැම හැඩ තියෙන ත්‍රිකෝණයකටම සරිලන මිනුමක් අපි ගන්න එපා. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති අපි සාකච්ඡා කළා 8 ශ්‍රේණියත් තමයි මේක අඳුරගත්තේ. ත්‍රිකෝණයකට අපි ගන්නවා විශේෂිත මිනුම් දෙකක්. කවුද මිනුම් දෙක? එකක් අපි ගන්නවා ලම්බ උස කියලා. ලම්බ උස කියන්නේ ත්‍රිකෝණයේ තියෙනවනේ ශීර්ෂ තුනක්. ඒ කියන්නේ මුළු තුනක්. ඔන්න ඔය එක මුල්ලක ඉඳන් ඊට ඉදිරියෙන් නැති පාදයට තියෙන කෙටිම දුර. අන්න ඒකට තමයි කියන්නේ මොන උස කියලාද? ලම්බ උස නැත්තම් ලම්බ දුර කියලා. එතකොට තව තියෙනවා මිනුමක් මොකක් කියලාද? ආධාරකය කියලා. ඒ කියන්නේ ඔන්න ඔය ලම්බ දුර කියන එක අපි ගන්නේ යම්කිසි ශීර්ෂයක. ඒ කියන්නේ මුල්ලක ඉඳන් පාදයකටනේ. අන්නේ දුර ගන්න පාදය තමයි අපි හඳුන්වන්නේ ආධාරකය කියලා. හරි?
එතකොට අපි ගත්තොත් එහෙම දැන් ත්‍රිකෝණ වර්ග කිහිපයක් තියෙනවා කියලා මං කිව්වනේ. එතකොට එතනින් ප්‍රධාන වෙනවා සුළු කෝණී ත්‍රිකෝණය. සුළු කෝණී ත්‍රිකෝණය හැදෙන්නේ මෙන්න මේ විදිහට. ඔන්න ඔය වගේ හැඩයක් තමයි සුළු කෝණී ත්‍රිකෝණයකට තියෙන්නේ. එතකොට තව තියෙනවා ඍජු කෝණී ත්‍රිකෝණ. ඍජු කෝණී ත්‍රිකෝණයකට තියෙන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මොකද මෙයාට අංශක 90ක කෝණයක් පිහිටනවා. එතකොට මහා කෝණී ත්‍රිකෝණ තියෙනවා. ඒ කියන්නේ ඇතුළත මහා කෝණයක් පිහිටන. මෙන්න මේ වගේ හැඩයක් තියෙන ත්‍රිකෝණ තියෙනවා. හරි. එතකොට මේ ත්‍රිකෝණ තුනටම අදාළව දරුවෝ මතක තියාගන්න ලම්බ දුරක් නැත්නම් ලම්බ උසක් පිහිටනවා. ඒ ලම්බ උස කියලා ගන්න අපි හැම විටම මෙන්න මේ වගේ ශීර්ෂයක ඉඳන් ඊට ඉදිරියෙන් ඇති පාදයට තියෙන කෙටිම දුර. කෙටිම දුර ගනිද්දී දරුවෝ හරියටම ගන්න වෙන්නේ ලම්බකව. ඒ කියන්නේ මේ රේඛාව අපි මෙන්නම ගත්තොත් හරියටම මේ පාදයට එක්ක හැදෙනවා අංශක 90ක්. අනිවාර්යෙන් ලම්බ දුර කියන එකේ ඔහොම අංශක 90ක් හැදෙනවාම තමයි. දැන් ඉතින් කෙනෙක්ට පුළුවන් ඕනනම් මේ ශීර්ෂයේ ඉඳන් මෙතෙන්ට ඔහොම ගන්න, මේ ශීර්ෂයේ ඉඳන් මෙතෙන්ට ගන්න ඕන පැත්තකට ලම්බ දුර කියන එක නැත්තම් ලම්බ උස කියන එක ගන්න පුළුවන්. මේ තමයි එක මිනුම. හරිද? මොකද්ද මිනුම? ලම්බ උස. අපි මෙයාව නම් කරගමුකෝ h කියලා. මෙන්න තියෙන ඔය h කියන මිනුම. හරිද? මොකද්ද ලම්බ උස. එතකොට ඍජු කෝණී ත්‍රිකෝණයකට අදාළව නම් දරුවෝ කෙලින්ම මේ ශීර්ෂයේ ඉඳන් තියෙනවනේ මෙහෙම මෙතෙන්ට. එතකොට මේ පාදයම ගන්න පුළුවන් ලම්බ උස කියලා. මොකද මේ ශීර්ෂයේ ඉඳන් කෙලින්ම මේ පාදයට තියෙන කෙටිම දුර ඕක තමයි. ඕන නම් ඉතින් තව මෙහෙම ඇතුළතිනුත් ගන්න පුළුවන් මේ ලම්බ උසවල්. කෙලින්ම අපි නම් ගොඩක් වෙලාවට සලකන්නේ මේ උස තමයි මොකද්ද ලම්බ උස කියලා. හරිද? මොකද ඒක කෙලින්ම අංශක 90ක් වෙන නිසා. එතකොට මතක තියාගන්න මහා කෝණී ත්‍රිකෝණයක ගොඩක් වෙලාවට අපි ලම්බ උස කියන එක ගනිද්දි මෙන්න මේ ශීර්ෂය තෝරගත්තොත් එයාට ඉදිරියෙන් තියෙන පාදය මේ පාදය එතෙන්ට තියෙන කෙටිම දුර ගන්න නම් මෙන්න මේ විදිහට මේ පාදය දික් කරලා තමයි කෙටිම දුර හදාගන්න වෙන්නේ. එතකොට මෙයා තමයි මොකද්ද ලම්බ උස වෙන්නේ. ඉතින් යම්කිසි තැනක ඕගලන්ට අවශ්‍ය නම් මේ වගේ ශීර්ෂයක ඉඳන් මේ පාදයටත් ඔහොම ලම්බ උසක් ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම තැනක දරුවෝ ඉතින් අර මොකක් හෝ ශීර්ෂයක ඉඳන් ඊට ඉදිරියෙන් තියෙන පාදයට අඳින කෙටිම දුර තමයි මොකක්ද? ලම්බ උස නැත්තම් ලම්බ දුර කියලා හඳුන්වන්නේ. ඉතින් ඔහොම ගන්න පුළුවන්. හැබැයි අපි සුලභව ගන්න අවස්ථාව තමයි මම මේ h කියලා ලකුණු කරේ. ඍජු කෝණී ත්‍රිකෝණයක නම් මේ පාදය අපි ගොඩක් වෙලාවට ගන්නෙ. ඊළඟට මහා කෝණී ත්‍රිකෝණයක නම් ගොඩක් වෙලාවට ඔය පිටතින් තමයි ලම්බ උස කියන එක අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් ගණන් වල දෙන්නේ. හරිද? ඊළඟට අනිත් බිනුව තමයි ආධාරකය. ආධාරකය. මම මෙයාව ගන්නම්කො සිම්පල් A කියලා. එතකොට ආධාරකය වෙන්නේ දරුවෝ හැම විටම මෙන්න මේ අපි ලම්බ උසක් අඳින්නේ ශීර්ෂයක ඉඳන් පාදයකටනේ. අන්නේ ලම්බ උස අඳින්න උපකාරී වෙන පාදයක් තියෙනවනේ. දැන් මෙතන නම් මෙයා තමයි එතකොට කවුද? ආධාරකය කියලා ගන්නෙ. එතකොට මෙයා ලම්බ උස කියලා ගත්තොත් එයාට සම්බන්ධිත පාදය මෙයා. එතකොට මෙයා තමයි කවුද? ආධාරකය. දැන් මෙහෙම ඇන්දොත් මෙයා තමයි කවුද? ආධාරකය වෙන්නේ. ඒ ලම්බ උස අනුව තමයි ආධාරකයේ පිහිටීම තීරණය වෙන්නේ. එතකොට දැන් මෙයා ලම්බ උස නම් එයාව අපි ඇන්දේ මේ පාදයටනේ. එතකොට ත්‍රිකෝණයට අයිති මෙන්න මේ කොටස විතරනේ. මේ ටික දික් කරපු කොටසක්නේ. එතකොට ඕක තමයි ආධාරකය. දැන් මෙතන ශීර්ෂයේ ඉඳන් ලම්බ දුරක් ගන්නෙ මේ රේඛාව තමයි කවුද? ආධාරකය වෙන්නේ. ඒ හින්දා ওই ත්‍රිකෝණවල ගණන් හදද්දි ගොඩක් අයට ගැටලු ඇති වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න දරුවෝ මෙහෙම දෙයක් හරියටම මේ මිනුම් දෙකෙන් ලම්බ උස කියලා කියන්නේ ත්‍රිකෝණයේ තියෙන ශීර්ෂයක ඉඳන් ඊට ඉදිරියෙන් තියෙන පාදයට අඳින කෙටිම දුර. නැත්නම් කෙටිම රේඛාව. හරිද? එතකොට ඒක හරියටම අංශක 90ක් වෙනවා. හරියටම අංශක 90ක් වෙනවා. එතකොට ඕනම ශීර්ෂයක ඉඳන් අඳින්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරිද? එතකොට ඔහොම අඳිද්දි ඒ දැන් ලම්බ උස කියන එක අඳින්නේ පාදයකටනේ. අන්නේ පාදය තමයි හඳුන්වන්නේ මොකක් කියලාද? ආධාරකය කියලා. පැහැදිලිද? ඒතර ගණන් වලදී ඔන්නෝම මතක තියාගත්තා නම් වරදින්නේ නැහැ. කොහොම හරි මේ දෙන්න ඇසුරෙන් ත්‍රිකෝණයක වර්ගඵලය අපි හොයා ගන්නවා මෙන්න මෙහෙම. වර්ගඵලය සමානයි භාගයක් ගුණ කිරීම ආධාරකය
ගුණ කිරීම ලම්බ උස එහෙම නැත්නම් ලම්බ දුර. හරි. ඔන්න ඔය විදිහයි ත්‍රිකෝණයක වර්ගඵලය. එතකොට දරුවෝ දැන් ත්‍රිකෝණ මෙතන මම තුනක් ඇඳන්නේ ප්‍රධාන වශයෙන්. ඔයගොල්ලෝ දන්නවද විභාග වල වැඩිපුරම අහන්නේ මොන ත්‍රිකෝණයද කියලා? වැඩිපුරම අහන්නේ දරුවෝ ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණය තමයි වැඩිපුරම අහන්නේ. ඇයි කියන්නේ හේතුව? ඔයගොල්ලෝ හේතුව දන්නවා. හේතුව තමයි මෙයාට මොකක් දාන්න පුළුවන්ද? පයිතගරස් සම්බන්ධය දාන්න පුළුවන්. ඒ නිසා මේක තමයි බහුලව යොදාගන්නේ ගණන් වලදී. අනිත් අය යොදා ගන්න නැහැ කියනව නෙවෙයි. බහුලව යොදාගන්නේ මෙයා. මෙයා තමයි අඩුවෙන්ම යොදා ගන්න කෙනා. අඩුවෙන්ම. හරිද? මෙයාවත් ගණන් වල යෙදෙනවා. මෙයා තමයි හැබැයි ප්‍රධාන කෙනා. හරි. ලියා ගන්න මෙන්න මෙහෙම තරුවක් දාලා ත්‍රිකෝණ විවිධ හැඩයට ත්‍රිකෝණ විවිධ හැඩයට ත්‍රිකෝණ විවිධ හැඩයට ඇඳිය හැකි නිසා ත්‍රිකෝණ විවිධ හැඩයට ඇඳිය හැකි නිසා විවිධ හැඩයට ඇඳිය හැකි නිසා ඒවාට විශේෂිත මිනුම් දෙකක් පවතී. ඒවාට විශේෂිත මිනුම් දෙකක් පවතී. ඒවාට විශේෂිත මිනුම් දෙකක් පවතී. විශේෂිත මිනුම් දෙකක් පවතී. ඒවා නම් ලම්බ උස සහ ආධාරකයයි. ලම්බ උස සහ ආධාරකයයි. ලම්බ උස සහ ආධාරකයයි. ලම්බ උස සහ ආධාරකයයි. ඉතින් දරුවෝ යම් කිසි කෙනෙක්ට ඕක වරදිනවා නම් ඕගොල්ලෝ ලියලා තියාගන්න මෙන්න මෙහෙම ලම්බ උසක් කියලා කියන්නේ දැන් අහගෙන ඕගොල්ලන්ගේ වචනේ ලියාගන්න ලම්බ උසක් කියලා කියන්නේ ත්‍රිකෝණයක ශීර්ෂයක සිට ඊට ඉදිරියෙන් ඇති පාදයකට ඇති කෙටිම දුර. හරිද? ත්‍රිකෝණයක ශීර්ෂයක සිට ඊට ඉදිරියෙන් නැති පාදයට ඇති කෙටිම දුර. ඔකට තමයි කියන්නේ මොකද්ද? ලම්බ උස කියලා. එහෙම නැත්නම් ලම්බ දුර කියන්නත් පුළුවන්. ඊළඟට දැන් ආධාරකය කියලා කියන්නේ ඔන්න ඔය ලම්බ උසක් අපි ගන්නවනේ දරුවෝ. ලම්බ උසක්. ඒතර ඔය ලම්බ උස ගන්න යම් කිසි පාදයකටනේ. අන්නේ පාදයට තමයි කියන්නේ. කියන්නේ ලම්බ උස ගැනීම සඳහා ආධාර වන පාදය, උපකාරී වන පාදයට තමයි ආධාරකය කියලා කියන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ මේ ටික ඇඳ ගන්න ඕනේ දරුවෝ. මේක මතක තියාගන්න ඕනේ. ඕන්න ලියා ගන්න මේ මං මුලින්ම ඇන්දේ සුළු කෝණී. සුළු කෝණී ත්‍රිකෝණයක් තමයි මේ මුලින්ම තියෙන්නේ. හරිද? ඊළඟට මේ තියෙන ඍජු කෝණී. ඍජු කෝණී ත්‍රිකෝණය. ඊළඟට මේ තියෙන්නේ මහා කෝණී. මහා කෝණී ත්‍රිකෝණය. පැහැදිලිද? මෙයා තමයි වැඩිපුරම අහන්නේ. රයිට්. මේක ලියා ගන්න දරුවෝ දැන්. හරි දරුවෝ දැන් ඔයගොල්ලෝ වීඩියෝ එක නතර කරලා ඔය කොටස ඇඳගෙන ඉන්නකෝ. ඊළඟට අපි උදාහරණ තුනක් කතා කරමු.
right. ලියන්න උදාහරණ අංක 1 කියලා. උදාහරණ අංක 1. උදාහරණ අංක 1. පහත ත්‍රිකෝණවල වර්ගඵලය සොයන්න. පහත ත්‍රිකෝණවල වර්ගඵලය සොයන්න. පහත ත්‍රිකෝණවල වර්ගඵලය සොයන්න. පහත ත්‍රිකෝණවල වර්ගඵලය සොයන්න. හරි. මෙන්න මේ ගණන් තුන ඔතෙන්ට ඇඳලා මේ තුන් දෙනාගේ වර්ගඵලයන් හොයන්න දැන්. තවදරුව ඔය ගණන් තුන හදලා සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න ආයේ. right. දැන් අපි සාකච්ඡා කරගමු මෙන්න මේ ගණන් තුන කොහොමද හදන්නේ කියලා. ඒතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ මේ සූත්‍රයෙන්නේ. වර්ගඵලය සමානයි භාගයක් ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බුස. ඒතකොට දැන් මම මේ පළවෙනි ත්‍රිකෝණයට අදාළව ගාණ හදන්න ගියොත් මම ලියා ගන්නවා වර්ගඵලය සමානයි භාගයක් ගුණ කිරීම මෙතෙන්ට දාන්න ඕනේ ආධාරකය. දැන් බලන්න මේකේ ආධාරකයේ දිග දීලා තියෙනවා කීයද? 10යි. ඊළඟට දාන්න ඕනේ ලම්බ උස කීයද? 8යි. එතකොට දැන් මෙතන තියෙන බෙදීම දෙකක් නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා අර කේන්ද්‍රික ඛණ්ඩවල ගණන් හදලා ওই බෙදීම් සුළු කරගන්න පුළුවන් ඉහළ කෙනත් එක්ක. එතකොට මේ දෙන්නගෙන් කෙනෙක්ව අපි දෙකෙන් බෙදනවා. ඒතර මම බෙදනවා 8 දෙකෙන්. ඒතර 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. අවසාන ඉතුරු වෙන්නේ 10 ගුණ කිරීම 4 කියලා කොටසක්. ඒතර 10 වරක් 4 අන්න එන උත්තරේ කීයද? වර්ග සෙන්ටිමීටර් 40යි කියලා එනවා. වර්ග සෙන්ටිමීටර් 40යි. එතකොට සාමාන්‍ය ත්‍රිකෝණ ගානක ඔන්න ඔය වගේ තමයි සුළු වීම සිද්ධ වෙන්නේ. දෙකෙන් බෙදුණා ඉතුරු ණයගෙන් ගුණ කරලා උත්තරේ ගන්නවා. එතකොට දරුවෝ දැන් අපි ගත්තොත් එහෙම මේ ගාන බලන්න භාගයක් ගුණ කිරීම ආධාරකය දැන් 7යි. ආධාරකය 7යි. ලම්බුස කීයද? 5යි. ලම්බුස 5යි. දැන් බලන්න ඉස්සෙල්ලා වගේ දෙකෙන් මේ කවුරුත් බෙදන්න බෑනේ. දශම කරලා බෙදා ගන්න පුළුවන් ඕනනම් හරිද? එහෙම කැමති නම් එහෙම නැත්නම් මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන් අපිට. දැන් අපි ගුණ කරලා බෙදනවා. දැන් මොකද බෙදලා ගුණ කරන්න විදියක් නැහැනේ, බෙදෙන්නේ නැහැ. එතකොට 7 වරක් 5 7 වරක් 5 එනවා 35යි. 35 බෙදෙන්න ඕනි කීයෙන්ද? දෙකෙන්. ඉතින් අපි 35 බෙදලා බලමු දෙකෙන්. දැන් ඔක හිතින් ගන්නත් පුළුවන් හරිද? දැන් කෙනෙක්ට බැයි නම් මෙන්න තියෙනවා. 3ට 2 ඒවා 1යි, දෙවරක් 1 2යි. එකක් ඉතුරුයි. ගත්ත 5 15යි, 15ට 2 ඒවා 7යි. දෙවරක් 7 14යි, දෙවරක් 7 14යි. ඉතුරුයි එකක්. දශම තියලා ගන්න බිඳුවක් 10යි. දශම තිබ්බා ගත්ත බිඳුවක් 10යි. 10ට 2 ඒවා 5යි. අන්න එන උත්තරේ 17.5යි. ඔයගොල්ලෝ දශම බිඳුව අරන් බෙදන්න දන්නවනේ. හරිද? බෙදීමක ඉතුරු වුණාට පස්සේ අපිට පුළුවන් මොකක් කරන්නද? දශම තිත තියලා ඉහළ සහ පහළ බිඳුවක් අරගෙන
ඒක පහලට අරන් බෙදීමක් විදිහට ගන්න පුළුවන්. එතකොට එතන එන උත්තරේ කීයද? 17.5යි කියලා. 17.5යි. එතකොට දැන් මම ඉතුරු කරගත්තනේ දෙවෙනි ගාන. දැන් දෙවෙනි ගාන හදන්න ගියොත් දෙවෙනි ගානේ බලන්න මේ මිනුම් දෙකක් දීලා තිබ්බට මෙයා ලම්බ උස එහෙම නෙවෙයි. ලම්බ උස වෙන්නේ මේ පාදය. ඔන්න ඔය පාදේ තමයි ලම්බ උස. ඒක දන්නේ නැහැ. හරිද? එතකොට දරුවෝ දැන් මෙන්න මේ පාදේ දන්නේ නැත්නම් එතෙන්ට අපි ගමුකෝ අඥාතයක් x කියලා. මොකද කරන්න වෙන්නේ? මේකට අදාළව මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක් පයිතගොරස් සම්බන්ධය දාන්න වෙනවා. ඒතර පයිතගොරස් සම්බන්ධයේදී අපි කතා කළා කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාදවල වර්ගවල එකතුවට කියලා. ඒතර කර්ණය දැන් 13යි. එහෙනම් 13 වර්ගය සමානයි ඉතිරි දෙන්න වෙන්නේ x වර්ගය සහ 5 වර්ගය. ඒතර 13 වර්ගය එනවා 169යි. x ගේ වර්ගය x වර්ගයමයි 5 වර්ගය 25යි. එකතු කිරීම 25 ඉවත් කරන්න දාමු අඩු කිරීම 25ක්. එතකොට මේ පැත්තේ අඩු කිරීම 25ක් දාපු ගමන් මොකද වෙන්නේ? එකතු කිරීම 25යි අඩු කිරීම 25යි කැපිලා x වර්ග සමානයි. මෙතනින් එනවා 144ක් අඩු වෙලා. දැන් ඔයගොල්ලෝ දන්නවා වර්ගයක් ඉවත් කරන්න නම් වර්ගමූලයක් ගන්න ඕනේ. එහෙනම් ගන්නවා 144 වර්ගමූලය. එතකොට එනවා x. x කියන්නේ කීයද? 12යි කියලා එනවා. 12යි කියලා එනවා. පයිතගොරස් ප්‍රමේය අමතක කරන්න එපා. ආය අනිවාර්යෙන් එනවා ගානක. හරි. එතකොට දැන් ගන්නවා වර්ගඵලය. වර්ගඵලය සමානයි භාගයක් ගුණ කිරීම ආධාරකය 5යි ලම්බ උස. ලම්බ උස හෙව්වා කීයද? 12යි. දැන් කෙනෙක්ට මෙහෙමත් ගැටලු තියෙනවා. මෙහෙමත් ගැටලු තියෙන කට්ටිය ඉන්නවා. දැන් මේ වගේ ඉලක්කමක් දාලා තිබ්බා කියන්නකෝ. දැන් ඕක ගන්න ඕනේ ගාන හදන්න. හරිද? එතන ඇයි ඒක දුන්නේ? ඇයි ඒක දුන්නේ? හරිද? සමහරුන්ට ඔය දැන් වැඩිපුර එක මිනුම් දාලා දුන්නාම වෙන්නේ ඒක ගන්න ඕනේ. හරිද? සාමාන්‍යයෙන් දැන් අවශ්‍ය මිනුම් දාලා ඒත් හිතනවා අරකට ඕඩෙන් කියලා ඒකත් ලියා ගන්නවා. හරිද? ඔන්න වගේ අනේ මන් දිති හින මෝඩයි. හරිද? ඔය වගේ විකාරණම් කරන්න යන්න එපා. හරිද? ගණන් වල ඕන තරම් අනවශ්‍ය මිනුම් ලබා දෙනවා වර්ගඵල හොයද්දී. පරිමිතියට දාලවත් එහෙමයි. ඇතුළත දිගවල් ගන්නෙ නැහැනේ. එව්ව දෙන්නේ කොහොමත් ඕගලන්ට වරද්දන්නම තමයි. එතකොට ඒ වගේ මෝඩකම් කරන්න එපා. හොඳට පාඩම් කරලා තියාගන්න කොහොමද ඒක මේ කියන වර්ගඵලයක් හොයන්නේ යම් තල රූප වලට සහ කොහෙන්ද මේ මිනුම ගන්නෙ කොහොමද මේ මිනුම පවතින්නේ කියලා. හරිද? රයිට්. එතකොට මෙතන දෙකෙන් බෙදන්න පුළුවන් 12 එනවා 6යි. එතකොට ඉතුරු වෙනවා 5 වරක් 6 කීයද? 30යි. ඔන්න තියෙනවා වර්ගඵලය. අඩුපාඩුවක් තියෙනවා හදාගන්න. හරි. ලියාගන්න උදාහරණ අංක 2. උදාහරණ අංක 2. ලියන්න මෙන්න මෙහෙම. ත්‍රිකෝණයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 48ක් සහ වර්ග සෙන්ටිමීටර 48ක් වර්ග සෙන්ටිමීටර 48ක් සහ ලම්බ උස සෙන්ටිමීටර 8ක් වේ. ලම්බ උස සෙන්ටිමීටර 8ක් වේ. ලම්බ උස සෙන්ටිමීටර 8ක් වේ.
ආධාරකය සොයන්න. ආධාරකය සොයන්න. ආධාරකය සොයන්න. ආධාරකය සොයන්න. හරි දරුවෝ දැන් මිනුමක් හොයන්නනේ තියෙන්නේ නේද? දැන් මිනුම් හොයන විදිය දන්නවනේ ඔයගොල්ලෝ. හරි. ටක් ගාලා තමුන්ට අවශ්‍ය කාලය අරන් ගාන හදලා සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. හරිද? දැන් දරුවෝ අපිට පුළුවන් ඔතෙන්දිත් නොදන්නා මිනුම සඳහා අඥාතයක් යොදාගෙන ඔය නොදන්නා මිනුම හොයාගන්න. ඒතර දැන් මට මෙතෙන්දි රූප සටහනක් අඳින්න බෑ. ඒකට හේතුව මොන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා දන්නේ නැහැ. කොහොම හරි ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? ආධාරකය තමයි හොයාගන්න ඕනේ. ලම්බුස කීයද? ලම්බුස 8යි. ඒතර දැන් අපි කෙලින්ම ආදේශයක් දාමු. අපි දන්නවා ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය සමාන වෙනවා භාගයක් ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උස කියන සූත්‍රයට. හරි. දැන් මෙතෙන්ට දරුවෝ දාමු ආදේශයක්. එතකොට අපි දන්නවා මේකේ දීලා තියෙනවා වර්ගඵලය 48යි. භාගයක් ගුණ කිරීම ආධාරකයෙන් දන්නේ නැත්තේ අපි ආධාරකය ගමු x කියලා. නැත්නම් a කියලා ගන්නත් පුළුවන්. ලම්බුස දීලා තියෙනවා ගානේ 8යි. දැන් දෙකෙන් බෙදෙන්න බෑ. 8 බෙදෙනවනේ දෙකෙන්. එහෙනම් 2ට 2 1යි. 8 දෙකෙන් බෙදුනොත් කීයද? 4යි. ඒතර ඉතුරු වෙනවා 48 සමානයි x ගුණ කිරීම 4යි කියලා. x ගුණ කිරීම 4යි. එහෙනම් දරුවෝ දැන් ගුණ කිරීම 4 ඉවත් කරගන්න ඕනේ x හොයන්න. ගුණ කිරීම 4ක් ඉවත් කරගන්න දාන මොකක්ද? බෙදීම 4ක්. ඒතර ගුණ කිරීම 4 බෙදීම 4ට සුළු වෙනවා x සමානයි 48ට 4 ඒවා 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. කීයක් එනවද? සෙන්ටිමීටර් 12ක් කියලා එනවා. සෙන්ටිමීටර් 12යි. right. උදාහරණාංක 3 විදිහට අපි ගමු මෙන්න මේ වගේ ගානක්. රූප සටහන ඇඳ ගන්න මාත් එක්කම. මෙන්න එහෙම ත්‍රිකෝණයක් තියෙනවා ළමයි. මේ ත්‍රිකෝණයේ මේ දුර සෙන්ටිමීටර් 6යි. මේ දුර සෙන්ටිමීටර් 10යි. හරිද? තව මෙන්න මේ දුර සෙන්ටිමීටර් 12යි. මට හොයාගන්න ඕනේ මෙන්න මේ x කියන දුර. හරි. x හි අගය. x හි අගය සොයන්න. දැන් 9 පන්තියේ වර්ගඵලය මේ ආසන්න කාලයකදී කතා කළේ. ඒතකොට මේ වගේ ගණන් මම කියලා දුන්නා හදන විදිය. හරි. බලන්න මතකද කියලා. හදන්න මේ ගාන x වලට අගයක් ගන්න බලන්න.
right. දැන් ගාන හදන්න ඕගොල්ලෝ උත්සාහ කරලා තියෙන්න ඕනේ මේ වෙද්දි. හරිද? ගානෙන් ගානට මතක් කරන්න බෑ දරුවෝ. ඕගොල්ලන්ට අවශ්‍ය කාලය අරන් ඊළඟට සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න හැම විටම. හරි? right. දැන් තේරුම් ගන්න ඔය බෝඩ් එකේ තියෙන ගානේ දරුවෝ. හරිද? ඔය බෝඩ් එකේ තියෙන ගානේ ලම්බ උසවල් දෙකක් මම ලකුණු කරලා තියෙනවා. නේ? මේ ශීර්ෂයේ ඉඳන් මේ පාදයට ලම්බ උසක් තියෙනවා කීයද? 10යි. මේ ශීර්ෂයේ ඉඳන් මේ පාදයට ලම්බ උසක් තියෙනවා කීයද? x. එතකොට එහෙනම් ලම්බ උසවල් දෙකයි අනිත් දෙන්න ආධාරක දෙකක් තියෙනවා. මෙතන ඉඳන් ඇදපු මේ ලම්බ උසේ ආධාරකය තමයි මෙයා 6. මෙතන ඉඳන් ඇදපු මේ ලම්බ උසේ ආධාරකය තමයි මෙයා කවුද? 12. එතකොට දරුවෝ මේකේ තියෙනවා ලම්බ උසවල් දෙකයි ආධාරක දෙකයි. එතකොට දැන් මේ x කියලා කියන්නේ ලම්බ උසක්නේ මිනුමක්. එහෙනම් මේක මිනුමක් හොයන්නයි තියෙන්නේ. හැබැයි දරුවෝ දැන් මිනුමක් හොයන්න නම් මොකක් තියෙන්න ඕනේද? වර්ගඵලය දීලා තියෙන්න ඕනේ. වර්ගඵලය දීලා තියෙන්න ඕනේ. එතකොට දැන් වර්ගඵලය දීලා නැහැනේ. දැන් ඉස්සලා ගානේ නම් ඉස්සලා උදාහරණයක් නම් මම වර්ගඵලය දුන්නා නේද? හැබැයි දැන් මේ ගානේ වර්ගඵලය දීලා නැහැනේ. දැන් අපි කරන්නේ වර්ගඵලය අපිම හොයාගෙන ඒ වර්ගඵලය ඇසුරෙන් ඔය මිනුම හොයා ගන්නවා. එතකොට දැන් වර්ගඵලය හොයන්න පුළුවන් අපිට ආධාරකයකුයි ලම්බසකුයි තියෙනවනම්. ඉතින් දරුවෝ දැන් මේකේ බලන්න දන්නා ආධාරකයක් සහ ඊට අදාළ ලම්බ උසක් තියෙනවා. දැන් 10 කියන ලම්බ උසේ ආධාරකයනේ 6 කියන්නේ. එහෙනම් මේ දෙන්නව භාවිතා කරලා අපිට පුළුවන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න. එහෙනම් වර්ගඵලය සමානයි දන්නා ආධාරකය මට ගන්න පුළුවන් 6යි කියලා ලම්බ උස ගන්න පුළුවන් කීයද 10යි කියලා. එහෙනම් මම ආදේශ කරනවා භාගයක් ගුණ කිරීම ආධාරකය 6යි ලම්බ උස කීයද 10යි. එතකොට මට මේක දෙකෙන් බෙදන්න පුළුවන් 2ට 2 1යි 6ට 3යි 3 වරක් 10 30යි කියලා එනවා 30යි. දැන් දරුවෝ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ආවා කීයද? වර්ග සෙන්ටිමීටර් 30යි. දැන් ඕක ආදේශ කරගන්නවා අනිත් මිනුම හොයන්න. එතකොට අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි භාගයක් ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උසට. එතකොට වර්ගඵලයට මෙන්න ආදේශයක් දානවා 30යි දෙකෙන් එක ගුණ කිරීම ආධාරකය කියලා කියන්නේ දැන් අපි හොයන්නේ මෙයාට අදාළව දැන් දාන්නේ ආදේශය ආධාරකය 12යි ලම්බ උස x. එහෙනම් දා ගන්නවා ආධාරකය 12යි ලම්බ උස කවුද? x. දැන් හොයන්න දරුවෝ මම මේ කළු පාටින් ලකුණු කරලා තියෙන්නේ. ඒ දෙන්නට අදාළවනේ ආදේශය දාන්නේ. එතකොට ආධාරකය 10යි ලම්බ උස x. එතකොට 12 බෙදෙනවා දෙකෙන් 2ට 2 1යි 12ට 6යි. එතකොට එනවා 30 සමානයි 6 ගුණ කිරීම කවුද? x කියලා. 6 ගුණ කිරීම x. එතකොට දරුවෝ ගුණ කිරීම 6ක් ඉවත් කරන්න දැන් දානවා මම බෙදීම 6ක් 6ට 6 සුළු වෙනවා x සමානයි 30 6ෙන් බෙදුනොත් 5යි. 30 6ෙන් බෙදුනොත් 5යි. එතකොට එනවා සෙන්ටිමීටර කීයද? සෙන්ටිමීටර 5යි කියලා මෙන්න මේ x කියන ලම්බ උස. හරි. right. ඔන්න ඔය විදිහට තමයි ඉතින් දරුවෝ මේකේ ගණන් ටික හැදෙන්නේ. මේක අඩුපාඩු තියෙනවා නම් ලියා ගමු දැන් ඉස්සෙල්ලාම. දැන් ඔය දරුවෝ කාට හරි මේ ගණන් අමතක නම් ඔයලා විස්තරාත්මකව අපි කතා කළා 9 ශ්‍රේණියේ වර්ගඵලයේ කොටස යටතේ. ඒතොර යම් කිසි කෙනෙක්ට අවශ්‍ය නම් ඒ කියන පාඩම් ආයේ බලන්න ගෲප් එක හරහා දාන්න මැසේජ් එකක් මම ඒ පාඩම් ඒ අදාළ අයට බලන්න සලස්වලා දෙන්නම්. හරිද? අඩුපාඩු තියෙනවා නම් ලියා ගන්නද? ඔතෙන්දි වෙන්නේ දන්නා ආධාරකය සහ දන්නා ලම්බ උස උපයෝගී කරගෙන වර්ගඵලය හොයලා ඒ වර්ගඵලය යොදාගෙන නොදන්නා මිනුම හොයාගන්න එක. right. අපි ඊළඟට යමු අපේ 4 වෙනි තල රූපයට ලියන්න
සමාන්තරාශ්‍රය. හතර සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය. තර ඔයගොල්ලෝ දන්නවා සමාන්තරාශ්‍රයක් කියන එක හැදෙන්නේ ඍජු කෝණාශ්‍රයක් ඇලවීමෙන්. හරි. ඒ කියන්නේ මේ වගේ හැඩයක් තමයි සමාන්තරාශ්‍රයයකට තියෙන්නේ. ඍජු කෝණාශ්‍රයක් ආන 3 වෙන හැඩයක්. තර ඍජු කෝණාශ්‍රයක පාදවල මොකද වෙන්නේ? සම්මුඛ පාද සමාන වෙනවනේ. මෙයාගෙත් ඒ වගේම තමයි දරුවෝ මේ සම්මුඛ පාද සමානයි. හැබැයි මෙයාට තියෙන්නේ අර අපි ත්‍රිකෝණයේදී කතා කරා වගේ මිනුම් දෙකක්. ඒ තමයි දරුවෝ මෙයාගෙත් මෙන්න මේ පාද සමාන්තරයිනේ. පාද සමාන්තරයි. ඔන්න ඔය පාද දෙකක් අතර පිහිටන කෙටිම දුර. මෙයාගේ මෙන්න මේ පාද දෙකක් අතර පිහිටන කෙටිම දුර තමයි මෙයාගේ එක මිනුමක්. අපි ওই මිනුම හඳුන්වනවා ලම්බ උස කියලා. ලම්බ උස. හරිද? එතකොට අනිත් මිනුම තමයි මෙන්න මේ ලම්බ උසට අර ඉස්සලා වගේමයි යම් පාදයක් උපකාරී කරනවානේ. අන්න ඒ පාදය අපි හඳුන්වනවා ආධාරකය කියලා. ඒතර දරුවෝ මෙතෙන්දී ආධාරකයේ විදියට මේ පාදය ගන්නත් පුළුවන් මේ පාදය ගන්නත් පුළුවන්. මොකද ওই පාද දෙකම ඇත්තටම ලම්බ උස සඳහා උපකාරී වෙනවානේ. හැබැයි ඉතින් ওই පාද දෙක සමානයිනේ. හරිද? ඒ නිසා ඕන පාදයක් ගත්තට ගැටලුවක් නැහැ. හරිද? ඔන්න ඔහම තමයි සමාන්තරාශ්‍රයක මිනුම් පිහිටන්නේ. සමාන්තරාශ්‍රයකත් මිනුම් කීයද පිහිටන්නේ? දෙකයි. ඒ තමයි එකක් ලම්බ උස අනික තමයි මොකද්ද? ආධාරකය. හැබැයි දරුවෝ මතක තියාගන්න මේ සමාන්තරාශ්‍රය කියන තල රූපේ තියෙනවානේ. මෙයාව වර්ගඵලය ගණන් සඳහා අපි වැඩිපුර භාවිතා කරන්නේ නැහැ. හරිද? මෙයාව වැඩිපුර එන්නේ නැහැ. එන්නේ නැහැම කියලා කියනවනේ මේ වැඩිපුර එන්නේ නැහැ. මොකද මෙයා ගැන ලොකු විස්තරයක් අපිට කතා කරන්න තියෙනවා ජ්‍යාමිතියේදී. ජ්‍යාමිතියේ තියෙනවා සමාන්තරාශ්‍රය 1 සහ සමාන්තරාශ්‍රය 2 කියලා පාඩම් දෙකක් ඕගොල්ලන්ට. හරිද? 10 ශ්‍රේණියේ තියෙනවා දෙවෙනි වාරයට අදාළව. එතකොට එතෙන්දී අපි කතා කරනවා මෙයාගේ ලක්ෂණ සහ ජ්‍යාමිතික ලක්ෂණ සම්බන්ධයෙන්. අන්න ඒ නිසා මෙයාව අපි ලොකුවට වර්ගඵලයේ ගණන් වලට යොදාගන්නේ නැහැ. හැබැයි ජ්‍යාමිතිය නම් බහුලව යොදා ගන්නවා. හරි? රයිට්. ඒකට කමන්නේ. අපි ඔතෙන්ටත් උදාහරණ කිහිපයක් හදලා මෙයා ගැනත් පොඩි විස්තරයක් ලියලා තියාගමු. ලියන තරුවක් දාලා මෙන්න මෙහෙම සමාන්තරාශ්‍රයක ප්‍රධාන මිනුම් දෙකකි. සමාන්තරාශ්‍රයක ප්‍රධාන මිනුම් දෙකකි. ප්‍රධාන මිනුම් දෙකකි. ප්‍රධාන මිනුම් දෙකකි. ලියන්න දරුවෝ මිනුම් දෙක මෙන්න මෙහෙම. ඒවා නම් ආධාරකය සහ ලම්බ උස වේ. ඒවා නම් ආධාරකය සහ ලම්බ උස වේ. ඒවා නම් ආධාරකය සහ ලම්බ උස වේ. ආධාරකය සහ ලම්බ උස වේ. එතකොට මෙයාගේ වර්ගඵලය බොහොම ලේසි අපිට ගණනය කරගන්න. වර්ගඵලය සමානයි මොකද්ද? ආධාරකය ගුණ කිරීම ලම්බ උස. නිකන් ඍජු කෝණාශ්‍රයේ දිග ගුණ කිරීම පළලුනේ. අන්න ඒ වගේ තමයි. සමාන්තරාශ්‍රයේ ආධාරකයේ ලම්බ උසයි කියලා තියෙන. එතකොට වර්ගඵලය සමානයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. මෙන්න මේ රූප සටහන ඇඳලා දරුවෝ මේ සූත්‍රය ලියා ගන්න දැන්. අපි ඔතෙන්ටත් කතා කරමු උදාහරණ 3ක්.
හරිද? වෙලා මදිනවා නම් ලියාගෙන ඉන්න. ලියන්න පළවෙනි ගාන කියලා මෙන්න එහෙම රූපයක් ඇඳලා මා කරන්න දරුවෝ මෙන්න මේ මිනුම සෙන්ටිමීටර් 12යි මෙයා සෙන්ටිමීටර් 15යි මේකේ වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. right. මෙන්න මේ ගාන හදන්න ඉස්සෙල්ලාම right. තදරු දැන් මේක නම් බොහොම ලේසි ගාන. අපිට නිකම්ම වර්ගඵලය ගන්න පුළුවන්. වර්ගඵලය සමානයි ආධාරකයේ ගුණ කිරීම ලම්බුසනේ. ඒතර ආධාරකයේ 15යි ලම්බුස කීයද? 12යි. එහෙනම් 15 ගුණ කිරීම කීයද? 12. ඒතර 15 වරක් 2 30යි බිඳුව දැම්ම 3ක් ඉතුරුයි. 15 වරක් 1 15යි 15යි 3යි 18යි. वर्ग सेंटीमीटर की 180යි 180යි. ලියන්න උදාහරණාංක 2 සමාන්තරාශ්‍රයක वर्गඵලය समांतराश्रयक वर्गඵලය वर्ग सेंटीमीटर 65කි वर्ग सेंटीमीटर 65කි वर्ग सेंटीमीटर 65කි එහි ආධාරකය सेंटीमीटर 10ක් නම් එහි ආධාරකය सेंटीमीटर 10ක් නම් ලම්බ උස සොයන්න right ඔය ගාන හදලා ඉන්න දැන් right දැන් දර ඕක හොයන එකත් බොහොම ලේසි නේද මිනුමක්නේ හොයන්න තියෙන්නේ. ඒතර ඕගොල්ලෝ දන්නවා දැන් මිනුමක් හොයද්දී මොකද කරන්න ඕනේ? නොදන්නා මිනුමකට අඥාතයක් අරගෙන ආදේශයක් දානවා. අන්න එච්චරයි උතනත් වෙන්නේ. ඉතින් හරි. අපි දන්නවා දැන් අපිට අවශ්‍ය නම් සමාන්තරාශ්‍රයක වර්ගඵලය මොකද කරන්න ඕනේ? ආධාරකය ගුණ කරන්න ඕන කාගෙන්ද? ලම්බ උසෙන්. දැන් අපිට දෙන ඔය ගානේ වර්ගඵලය 65යිලු ආධාරකය 10යිලු.
දැන් ලම්බුසනේ දරුවෝ අහන්නේ. අපි ලම්බුසට ගමුකෝ h කියලා. දැන් h තමයි හොයාගන්න ඕනේ. ඉතින් මොකද කරන්න ඕනේ? ගුණ කිරීම 10 ඉවත් කරන්න වෙනවා. අන්න ගුණ කිරීම 10 ඉවත් කරන්න දානවා මොකක්ද? බෙදීම 10ක්. ඒතර ගුණ කිරීම 10යි බෙදීම 10යි කැපිලා ඉවත් වෙනවා h සමානයි. එතකොට 65 10න් බෙදුණොත් 65 10න් බෙදන්න කීයද? 6යි 5ක් ඉතුරුයි දශම දීලා බිඳුවක් ගත්තාම 50යි 0.5යි. 6ට 65ට 6යි 5ක් ඉතුරුයි දශම ගත්තාම 50ක් හැදෙනවා 50ට 5යි 6.5යි කියලා එනවා. ඔන්න ඔය වගේ. හරි. අර නිකන් ඍජු කෝණාශ්‍රය වගේම තමයි ඉතින් දරුවෝ හරිද? වෙනසකට තියෙන්නේ අර මිනුම් දෙක විතරයි. දිග පළල කියන එක දැන් මොකක් වෙලාද? ආධාරකයයි ලම්බුසයි වෙලා. මෙන්න මේ වගේ ගණන් නම් හැබැයි සුලභව අහනවා ওই සමාන්තරාශ්‍රවල කෙටි ප්‍රශ්න වලට. හරිද? ගොඩක් තැන්වල අහලා තියෙනවා. මෙන්න මේ ගාන ඇඳ ගන්නකො තුන්වෙනි ගාන විදියට උදාහරණංක. ඔය දිග 12යි මේ දිග දන්නේ නැහැ x. මේ දිග 6යි. හරි. මෙන්න මේ දිග 8යි. මට ඕනේ x අගය. x හි අගය. මේ කාරණා නිකන් ත්‍රිකෝණ ගාන වගේම තමයි. හරි. මතකද අපි 9 කතා කළා. හදලා දෙන්න බලන්න ඔන්න ඔය ගාන. right. ඒතර දරුවෝ මේකෙත් තේරුම් ගන්න මේකෙත් මේ රූපසටහනේ තියෙනවා මේ ලම්බූසවල් දෙකයි. ඒතර ඒ ලම්බූසට අදාළ ආධාරක දෙකයි. ආධාරක දෙකයි ලම්බූසවල් දෙකයි තියෙනවා. ඒතර අපෙන් අහලා තියෙන්නේ ආධාරකයක්. ඒ කියන්නේ මිනුමක් තමයි අහලා තියෙන්නේ. ඒතර මිනුමක් හොයන්න නම් මොකක් තියෙන්න ඕනද? වර්ගඵලය තියෙන්න ඕනේ. ඒතර දරුවෝ අපිට පුළුවන් දැන් මේ ලම්බූසයි මේ ආධාරකයයි දන්නවනේ. මේ දෙන්න භාවිතා කරලා මේ රූපයේ වර්ගඵලය හොයාගන්නවා. වර්ගඵලය හොයාගන්නවා. ඊළඟට ඒ වර්ගඵලයයි මේ මිනුමයි යොදාගෙන ආදේශයක් සූත්‍රයට දාලා මෙන්න මේ අඥාත පදයට මොකක්ද කරන්නේ? උත්තරයක් හොයාගන්නවා. ඔන්න ඕක තමයි ක්‍රමවේදය. එතකොට දැන් මට පුළුවන් මේ දෙන්න ඇසුරෙන් වර්ගඵලය හොයාගන්න මේ කියන සමාන්තරාශ්‍රයේ. ඒතර අපි දන්නවා වර්ගඵලය සමානයි ආධාරකයේ ගුණ කිරීම ලම්බූස. ආධාරකය 8යි ලම්බූස 6යි. 8 වරක් 6 48යි. 48යි. එතකොට දැන් මේක යොදාගෙන අපි හොයාගත්තොත් එහෙම මෙයාගේ මිනුම අපි දන්නවා දැන් සමාන්තරාශ්‍රයක වර්ගඵලය එන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බූසෙන්. එතකොට ආධාරකය ගුණ කිරීම කවුද? ලම්බ උස කියලා ගන්න පුළුවන්. ආදේශයක් දැම්මොත් වර්ගඵලය 48යි. අපි ඒක හොයාගත්තා. ආධාරකය x කියලා දීලා තියෙන්නේ. ආධාරකය x. ලම්බ උස මේ ලම්බ උස දීලා තියෙනවා 12යි කියලා. එතකොට බලන්න දැන් x හොයාගන්න නම් පොඩි වැඩේ කරන්න තියෙන්නේ මොකද්ද? ගුණ කිරීම 12 ඉවත් කරගන්න ඕනේ. ඉතින් ගුණ කිරීම 12 ඉවත් කරගන්න බෙදීම 12ක් දානවා. අන්න බෙදීම 12ට ගුණ කිරීම 12 ඉවත් වුණා x සමානයි 48 12න් බෙදෙනවා කීයද? 48 12 ඒවා 4යි. උත්තරයක් එනවා කීයද? සෙන්ටිමීටර් 4යි කියලා. මෙන්න මේ වගේ දරුවෝ ඉතින් හරි. බොහොම පහසුවෙන් අපිට පුළුවන් මේ වගේ ගණන් වල මිනුම් හොයාගන්න.
හරි. දැන් ඔන්න අපි කතා කරා හතරවෙනි තල රූපය දක්වා සමාන්තරාශ්‍රය දක්වා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දරුවෝ ට්‍රොපීසියම සහ වෘත්තය කියන දෙන්න. ඊළඟට අපි කේන්ද්‍රික ඛණ්ඩය ගැන සාකච්ඡා කරමු. රයිට්. එහෙනම් අපි ඊළඟ කොටසේදී ඒගොල්ලෝ ගැන කතා කරමු. දැන් මේකේ අඩුපාඩු තියෙනවා නම් ඉක්මනින් හදාගන්න.